පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ස්වාමින් වහන්සේ උන්වහන්සේව හඳුනා ගැනීම තුළ අපට ලැබෙන්නා වූ වරප්‍රසාද පිළිබඳව ජීවිත වෙනස පිළිබඳව අද කියවීම මාර්ගයෙන් මතක් කර දෙනවා. එනිසා අවශ්‍යම දේ වන හොඳ පැත්ත නරක පැත්තේ සිට හොඳ පැත්තට එතරවීම ජීවිතය තුළ විවිධාකාර දේවලදී අත්දකින්නට පුළුවන්කම දෙවියන් හමුවීම තුළින් අයිති කරගන්නට හැකියාව ශක්තිය සමස්ත ලෝකවාසී ජනතාවට දානය කරන්නට කියලා අපි ඉල්ලා යාඥා කරමු. මේ සඳහා අප සුදුස්සන් වන පිණිස අපාතින් සිදුවන වැරදිවලට සුළු මොහොතක් නිශ්ශබ්දව අත් දෙක වැඳගෙන හිස පහත් කරගෙන ඉන්නා තැන සිට සමාව අයදමින් යාඥා කරමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙයින් භාග්‍යවන්ත නිත්‍ය කන්‍ය මරියතුමේද සියලු සුරදුතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනය කරා අපගෙන යනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මෙනව ස්වාමිනී කරුණා කළ මෙනව ක්‍රිස්තුනී කරුණා කළ මෙනව ක්‍රිස්තුනී කරුණා කළ මෙනව ස්වාමිනී කරුණා කළ මෙනව ස්වාමිනී කරුණා කළ මෙනව අපි ආඥා කරමු. සර්ව යහපතානන් වූ දෙවි ස්වාමිනී ධර්මිෂ්ඨ වූද අවංක වූද හදවත් තුල පමණක් ඔබ වහන්සේ ආශාවෙන් වැඩවසන සේක් වේද. එම ධර්ම ගුණයන්ගෙන් සමන්විතව ඔබ වහන්සේ හමුෙහි දිවි ගෙවමින් අප සිත් තුළට ඔබ වහන්සේ වැඩමවා ගන්නට අප ඔබගේ වරමින් සූදානම් කළ මැනව. මේකීදී ඔබ හා ශුද්ධාත්මයන්න් සමග සදාකල් ජීවත් වන්නා වූද රජකම් කරන්නා වූද ඔබ වහන්සේගේ පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. පළමුවන කියවීම ශුද්ධ වූ ජාකොබ් තුමන් විසින් ලියන ලද හසුනෙන් කොටසකි. ආත්මය නැති ශරීරය මල ශරීරයක් වන්නාසේ ක්‍රියා විරහිත විශ්වාසයේද මල විශ්වාසයකි. මාගේ සහෝදරේනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම් ඉන් වැඩක් ඇද්ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැලවීම ගෙන දෙයිද? යම් සහෝදරයෙකු හෝ සහෝදරියක හෝ ඇඳුම් නැතිව දිනපතා කෑම නැතිව සිටියදී ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී ඔබට දෙවි පිහිටයි උණුසුමට ඇඳ පැළඳ කාබී සතුටු වන්නයි ඔවුන්ට කියන්නේ නම් එය මොන යහපතක්ද? ඇදහිල්ල ගැන කිව යුත්තේත් එයමය. ක්‍රියා විරහිත ඇදහිල්ල මල ඇදහිල්ලකි. ඔබට ඇත්තේ ඇදහිල්ලය. මට ඇත්තේ යහපත් ක්‍රියාය. හොඳයි. ඔබ ක්‍රියා නැතිව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් ඇදහිල්ල පෙන්වමි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකිය. ඇත්තේ එකම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහිය. එය කදිමය. යක්ෂයෝත් එසේ අදහා බියෙන් වෙවුලති. අඥානය ක්‍රියාවලින් තොර ඇදහිල්ල නිෂ්ඵල බව ඔබ නොදන්නෙහිද? අපේ පිය වූ ආබ්‍රහම් සිය පුත් ඊසාක් පූජාසනය පිට ඔප්පු කළ විට ඔහු දේව සම්බන්ධතාවයට පමුණුවනු ලැබුවේ ඔහුගේ යහපත් ක්‍රියා නිසා නොවේද? ඇදහිල්ල ඔහුගේ යහපත් ක්‍රියා හා සමග එක්ව ක්‍රියා කළ බවත් ඇදහිල්ල ක්‍රියා නිසා සම්පූර්ණ වූ බවත් ඔබට පෙනෙනු ඇත. මෙසේ ආබ්‍රහම් දෙවියන් වහන්සේ අදහා ගත්තේය. ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම හැටියට පිළිගනු ලැබී යයි කියන ශුද්ධ ලියවිල්ල ඉටු විය. එපමණකුත් නොව ඔහු දෙවියන් වහන්සේගේ මිත්‍රයායයි කියනු ලැබීය.
මනුෂ්‍යයෙකු දේව සම්බන්ධතාවයට පමුණවනු ලබන්නේ ක්‍රියාවලින් බවත් ඇදහිල්ලෙන් පමණක් නොවන බවත් ඔබට පෙනෙනු ඇත. හුස්ම නැති සිරුර මල සිරුරක් වන සේම ක්‍රියා නැති ඇදහිල්ල මල ඇදහිල්ලකි. දේවාග්‍යසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ ආඥාවලට ප්‍රියවන්නා භාග්‍යවන්තය. සමිඳුන්ගේ ආඥාවලට ප්‍රියවන්නා භාග්‍යවන්තය. සමිඳුන් පසසන්න. සමිඳුන් වෙත ගරුබය ඇතිව සිටින්නාද එතුමන්ගේ ආඥාවලට බොහෝසිය ප්‍රියවන්නාද භාග්‍යවන්තය. ඔහුගේ පරපුර දේශෙහි බලවත් වන්නේය. දැහැමි පරපුර ආසිරි ලබන්නේය. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ ආඥාවලට ප්‍රියවන්නා භාග්‍යවන්තය. සම්පතද වස්තුවද ඔහුගේ නිවසෙහි ඇත්තේය. ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේය. සුදනාට අඳුරෙහි එළියත් උදාවන්නේය. ඔහු දයාවන්තය, සානුකම්පිතය, දැහැමිය. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ ආඥාවලට ප්‍රියවන්නා භාග්‍යවන්තය. ධානශීලීව ණයට දෙන මිනිසාට සුබසිත වේ. ඔහු සිය කටයුතු අවංක ලෙස කරන්නේය. මන්ද දැහැමියා කිසි කලෙකත් නොපැකිලෙන්නේය. ඔහු සදහටම සිහි කරනු ලබන්නේය. ඔබගේ පිළිතුර සමිඳුන්ගේ ආඥාවලට ප්‍රියවන්නා භාග්‍යවන්තය. සාදුකාරය. ආලේලූයා ආලේලූයා. අපේ මිදුම්කාරයණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයේ බලයේ බිඳ දමා ජීවනයත් අමරණීය භාවයත් සුභාස්න මගින් හෙළි කර වදාළසේක. ආලේලූයා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මාක්තුමන් විසින් ලියා තිබෙන දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළසේක. යමෙක් මා අනුව එන්නට කැමැත්තේද ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ඒවා. සිය ජීවිතය රැකගන්නට තැත් කරන යමෙක් වේද ඔහු එය නැති කරගන්නේය. මා උදෙසාත් සුභාස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේද ඔහු එය රැකගන්නේය. යමෙක් මුළු ලෝකයම ලබාගත්තත් සිය ජීවිතය නැති කරගතහොත් ඔහුට කින ප්‍රයෝජනයක්ද? නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකිද? එසේ හේයින් මේ දේව ද්‍රෝහී පාපිෂ්ඨ පරම්පරාවේදී යම් කෙනෙක් මා ගැනත් මාගේ ධර්මය ගැනත් ලජ්ජාවන්නේද මනුෂ්‍ය පුත්‍රයාණන් පියාණන් වහන්සේගේ තේජශ්‍රීයෙන් ශුද්ධ වූ දූතයන් පිරිවරා වඩිනා කල උන්වහන්සේ ඔහු ගැනත් ලජ්ජා වනු ඇත. තවද උන්වහන්සේ උන්ට කතා කොට සැබවින්ම මම ඔබට කියමි දෙවියන් වහන්සේගේ රාජ්‍ය බල පරාක්‍රම සහිතව පහළ වූ බව දකින්නට පෙර මෙහි සිටින්නන්ගෙන් ඇතමෙක් කිසිසේත් මරණයට පත් නොවන්නාහයි වදාළසේක. සුවිශේෂක වාක්‍යයේසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අද අපි ඇහුම්කන් දුන්න පළමුවෙනි කියවීම ශුද්ධෝ ජාකෝබ් අපොස්තලතුමන්ගේ ලිපියකින් උපුටාගත්ත කොටසක්. මේකේ ශුද්ධ වූ ජාකෝබ් අපොස්තලතුමා පැහැදිලි කරලා දෙනවා මාදර දරුවනි, ආදර සහෝදර සහෝදරියනි, මේ සමහර මිනිස්සු අපි අතර ජීවත් වෙනවා ආත්මේ මැරිලා නමුත් ශරීරය ජීවත් වෙන ආකාරයෙන් ඉන්නවා. ශරීරය ඇවිදිනවා, කතා කරනවා, ගමන් බිමන් යනවා, කනවා බොනවා, ප්‍රීති වෙනවා. මේවා ඔක්කොම කරනවා. නමුත් මේ මිනිස්සයාගේ ආත්මය මැරිලා. ගොඩාක් දැන් වර්තමාන සමාජයේ ජීවත් වෙන්නා වූ අයගේ ජීවිතය එහෙමයි. ආත්මය මැරිලා නමුත් ශරීරය ජීවත් වෙනවා. මේ නිසාම තමයි ගොඩාක් දෙනෙක් ආදර සහෝදර සහෝදරියනි තමකම නසන්නට පුළුවන් කමක් නැත්තේ. ආත්මය නැති මිනිසයාට දෙවියන් වහන්සේ කෙරේ බැඳීමක් ඇති කරගන්නට පුළුවන් කමක් නැත්තේ. ශුද්ධ පාවුලතුමා රෝමවරුන්ට ලියන ලද ලිපියේ 8 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තියෙන් පෙන්눔 කර දෙනවා. මාංශික තෘෂ්ණාවට වසඟ වූවන්ට දෙවියන් වහන්සේව සන්තෝෂ කරන්නට පුළුවන් කමක් නැහැ කියලා.
ඒ වගේම තමයි මානසික තෘෂ්ණාවලින් අයින් වෙන්නට අපි දෙවියන් වහන්සේට පූර්ණ අයිතිය අපගේ ජීවිතය තුළ ලබා දෙනවායි කියලා. මේ අයිතිය ලබා දුන්නට පස්සේ තමයි අපිට දෙවියන් වහන්සේ අනුගමනය කරන්නට පුළුවන්කම ඇති වෙන්නේ කියන එක. එතකොට අද ජේසු කියනවා මා අනුව එන්නට නම් තමකම නසා කුරුසිය දරාගෙන මා අනුව එන්නට වුවමනයි කියලා. ආදර සහෝදර සහෝදරියනි සුදෝ ජාකබ් අපොස්තලතුමා අද පළමුවෙනි කියවීමෙන් පෙන්눔 කරා අපි ඕන කෙනෙක් හොඳට කාලා බීලා අනිත් අය කන්නේ නැතුව බොන්න නැතුව ඉන්නේ නැද්දි අනිත් අපි හොඳට ඇඳලා පැනනදා පුළුවන් තරම් විලාසිතා කරලා පුළුවන් තරම් අඩිපොඩි ගහලා අපේ විනෝද දේවල් ඔක්කොමත් කරලා ඉවරලා අනිත් මිනිස්සයා බඩගින්නේ ඉන්නේ නැති අනිත් මිනිස්සයාට මේ ඇඳින්න පළඳින්න දෙයක් නැතුව ඉන්නේ නැති අනිත් මිනිස්සයාට ඉන්නට ගයක් දොරක් නැතුව ඉන්නේ නැද්දි අපි මේ මිනිස්සයාට ගිහිල්ලා ජේසු පිහිටයි සහෝදරයා කාලා බීලා ඉන්නයි කියලා කිව්වට හරියන්නේ නැහැ කියන එක. ගොඩාක් දෙනෙක් එහෙම තමයි කරන්නේ අද. තමුන් හොඳට කාලා බීලා තමුන්ගේ දේවල් ඇති වෙන්න කරගෙන ඊට පස්සේ ආදර සහෝදර සහෝදරියනි බොරුවට අනිත් මිනිසුන්ට පේන්නට ලොකු ෂෝ එකක් දානවා අනිත් මිනිසුන්ට ජේසු පිහිටයි කියා. ඕක විවිධාකාර අන්දමින් කරන්නා වූ මිනිස්සුયો අද මේ සමාජය තුල ඉන්නවා. මේ අය ගොඩාක් දෙනෙක් ආත්මය මරාගත්තු ශරීරය විතරක් ජීවත් වෙන්නා වූ අය. ඒක තමයි අද පැහැදිලි කරේ. එතකොට තමුන්ව මරාගත්තේ නැත්නම් තමුන්ගේ ශරීරය මරාගත්තේ නැත්නම් ආත්මයට ජීවත් වීමේ හැකියාව නැහැ. එතකොට තමයි ආත්මයයි ශරීරයයි දෙකම වද්ද වෙලා ජීවත් වෙන්නේ. තමුන්ගේ ශරීරයේ යම්කිරි පරිත්‍යාගයක් නොකරන මිනිස්සෙයින්ට මානසික තෘෂ්ණාවලට මේ ඇලී ගලී ඉන්න මිනිස්සයාට දන්නේම නැතුව ඒ මිනිස්සයාගේ ආත්මය මැරිලා යනවායි කියන එක තමයි සුදෝ පාවුලුතුමත් සුදෝ ජාකබ්තුමත් පැහැදිලි කරන්නේ. ඒකම තමයි කියන්නේ ජේසු මේ මිනිස්සුන්ට ආදර සහෝදර සහෝදරිනි. දැන් අපි බලමු අනිත් මිනිස්සුන්ගේ කනබොන දේවල් අනිත් මිනිස්සුන්ගේ ඇඳුම් පැළඳුම් ගැන අනිත් මිනිස්සු ඉන්න හිටින තැන් ගැන බලන්න ඉස්සෙල්ලා අපේ උතුම්ම දවසනේ සාමාන්‍යයෙන් වෙඩින් එකක් තියෙන දවස විවාහ මංගල්‍ය උත්සවයක් තියෙන දවස ඒ ජෝඩුවගේ සහ ඒ පරම්පරාවේ ඉන්නා වූ අයට ඉතාමත් පැහැදිලිවම පේන තමුන්ගේ හැකියාවන් පෙන්වන්නට පුළුවන් තමුන්ගේ වැදගත්කම අවදගත්කම පෙන්වන්නට පුළුවන් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය පැහැදිලිව මේ ජෝඩුවට ලබා ගන්නට පුළුවන් දවස තමයි මේ දෙන්න කසාද බඳින දවස. දැන් මේ තොප්පිය හැබැයි වැරදි නම් ඕන කෙනෙක් පැහැදිලිව දාගන්න ගොඩක් දෙනෙක් ඉන්නවා මේ තොප්පිය නොගැලපෙන අය. ඒ අය දාගන්න යන්නට එපා. හැබැයි මේක ගැලපෙනවා නම් මේ වගේ වැඩ කරලා තියෙනවා නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් විවාහ මංගල්‍ය විතරක් නෙමෙයි අනිත් අවස්ථාවලදීත් මේ වගේ වැඩ කරලා ඉවරලා දෙවියන් වහන්සේව පීචම් කරලා තමුන් පීචම් වෙන්න හදන උත්සාහ කරන්නා වූ අය දෙවියන් වහන්සේව රවට්ටලා තමුන් රැවටෙන්න උත්සාහ කරන්නා වූ අය අනිත් මිනිස්සු ඉස්සරහා පිට දෙවියන් වහන්සේව රවට්ටලා ලොකු ෂෝ එකක් දාලා ඉවරලා තමුන්ගේ හැකියාවන් මේ ප්‍රදර්ශනය කරලා කැපී පෙනෙන්නට උත්සාහ කරන්නා වූ අය මේ තොප්පිය දාගන්න බය නැතුව ඔබට හරියටම සුදුසු ආකාරයට ගැලපෙනවා ආදර සහෝදර සහෝදරිනි. දැන් බලන්න සමහර වෙලාවට මගුල් ගෙවල් වලට අපි කැමරා කාර්යයට පුදුම ගාණක් ගෙවනවා. පාටිය ගන්න ලොකු ගාණක් ගෙවනවා. ජෝඩු වෙන කාර් එක පැයක් යන්නේ මේ ජෝඩුව ඒ කාර් එකේ. ඒකට ලක්ෂ ගාණක් ගෙවනවා. ඒ වගේම තමයි මල් සැරසිලි වලට පුදුම ගාණක් ගෙවනවා. ඒ වගේම තමයි මනමාලියව දෙන්නවම අන්දවන්න වෙනවා දැන්. යාළුවන්ව අන්දවන්න වෙනවා. එතකොට ඒවට ලොකු ගාණක් ගෙවනවා. ඒ ඔක්කොම ගාණ ගෙවලා ඉවරලා සමහර වෙලාවට ආදර සහෝදර සහෝදරිනි ඔතලා ගේනෝ පඳුරු පෙරහැරේ පඳුරු. මේ බොහොම වගකීමෙන් සහ බොහොම නිවැරදිව කියන්නේ. එතකොට ඒ මහා මගුල් ගෙවල් අරගත්ත සමහර අයගේ ඒක ඔතලා ගේනවා ලස්සන සිලිබිලි සවුකල මේකකින් ඔතලා ගේනවා ලස්සන මේ පාට මේ වලින් ඔතලා අරගෙන එනවා සමහර වෙලාවට පරඬැල් වෙච්ච ඇපල් ගෙඩියක් සමහර වෙලාවට මේ කුණු වෙච්ච කෙහෙල් ගෙඩිය ඇවරියක් ඒක උස්සන්නට පුළුවන් කමක් නැහැ ඔක්කොම කෙහෙල් ගෙඩි පට ගාලා බිමට වැටෙනවා සමහර වෙලාවට ගේනවා මේ දොඩම් ගෙඩියේ ලස්සනට පාටට තියෙනවා මොකද හේතුව
අර මේ එළියට පේන්නේ අර පාට කොලේ පාටනේ. ඒ නිසා අර මිනිස්සු හිතනවා ලස්සන පඳුරු වෙරහැරක් තිබ්බ නේද? ඇතුලේ සමහර වෙලාවට ලොකු පෙට්ටියක් ගේනවා. සමහර වෙලාවට ඒක ඇතුලේ තියෙන්නේ සීනි කිලෝ එකක්. ලොකු පෙට්ටියක් සමහර විට ටේප් වලින් ඔතලා ලස්සන්ට මේ රිබන් පටි වලින් ඔතලා අරගෙන එනවා. ඇතුලේ තියෙන්නේ සීනි කිලෝ එකක්. එතකොට දෙවියන් වහන්සේ ස්වාමී විතරයි දන්නේ, දාපු මිනිහයි විතරයි දන්නේ මේ ලොකු පෙට්ටියක් අරගෙන ගිහිල්ලා දුන්නා ඒක ඇතුලේ තියෙන්නේ සීනි කිලෝ එකක් විතරක් කියලා. එතකොට මම කියන්නේ ආදර සහෝදර සහෝදරිනි මේවා කරන එක නෙමෙයි මම කියන්නේ. අරේකට ලොකු වියදමක් කරලා ඉවරලා මේක නිකන් සෙල්ලමකට ගන්න හැටි. එතකොට දෙවියන් වහන්සේට අපේ ජීවිතේ තියෙනා වූ තැන මොකද්ද? ඒ වගේම තමයි ආදර සහෝදර සහෝදරිනි අපි ගොඩාක් වෙලාවට සමහර වෙලාවට පල්ලිය මංගල්‍යයට පල්ලියට දෙන ගාන පල්ලියට එක්කහුව වෙන ගානට වැඩිය ගොඩාක් ගානක් මගතොට සැරසිලි වලට අපේ කැම බීම වලට වියදම් වෙනවා. මගතොට ලයිට් දාන්න අලංකාර කරන්න ඉලුමිනේෂන්ස් වලට සමහර වෙලාවට අපි බර ගණන් වියදම් කරනවා. අර තරම් දෙගුණයක් තුන් ගුණයක් වියදම් කරලා පල්ලිය සංවර්ධනයට නුවාණේ කරන්න අනිකුත් දේවල් ඔක්කොමත් කරන්න ඕනේ පියතුමා සමහර වෙලාවට. නමුත් අපි දෙන්නා වූ ගාන සමහර වෙලාවට බොහෝම අඩු ප්‍රමාණයක්. ඒකත් අඬලා තමයි සමහර වෙලාවට දෙන්නේ. අනිත් දේවල් නොම්මරයකට අපි කරගන්නවා ආදර සහෝදර සහෝදරිනි. සමහර වෙලාවට ආදර සහෝදර සහෝදරිනි කතෝලිකයෝ වශයෙන් අපි දිව්‍ය පූජාවට ආවට පස්සේ දිව්‍ය පූජාව ඉවර වෙනකන් අපිට මම කියන්නේ මේ මුදල් හදල් අතින් අනිත් දේවල් අතින් විතරක් නෙමෙයි. දිව්‍ය පූජාව ඊටාම ඉක්මනින් ඉවර වෙන්න ඕනේ. ජේසු වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ බර සල්ලි අපිට දීලා තියෙනවා. ලොකු ගෙවල් දීලා තියෙනවා. බලන්න ගමක ඇවිදලා බලන්න ආදර සහෝදර සහෝදරියනි පල්ලියට සමානව සමහර ඒවා පල්ලියටත් වැඩිය උසයි ගෙවල්. මහා ගෙවල්. මන් දන්නේ මේවා කොහොම නඩත්තු කරනවද මේවා ලොකුවට හදාගෙන කවුද මේවා අතු ගාන්නේ? කවුද මේ කාමරවල මකුණු දැල් කඩන්නේ? කවුද මේ කාමරවල ටයිල් පොලිෂ් කරන්නේ? කවුද මේ හදන টয়ලට් වලට යන්නේ? කවුද මේ බාත්රූම් වල ගිහිල්ලා නාන්නේ? ගෙදර ඉන්නේ ළමයයි අම්මයි තාත්තයි. මහා ගයක් තියෙනවා. සම්පූර්ණ රට යනවා එනවා හදනවා තව ටිකක් හදනවා යනවා එනවා. සමහර වෙලාවට මේක ජීවත් වෙන්නට වෙන්නේ අවුරුද්දයි. අවුරුදු ගාණක් ජීවත් වෙන්නේ පිට රටක. මේක ලොකුවට ඉන්නවා. මේක වවුල්ලු ලගිනවා. සමහර වෙලාවට මෙන්න මේකයි අපගේ ජීවිත තත්ත්වය ආදර සහෝදර සහෝදරියනි. එතකොට සමහර වෙලාවට අපි පල්ලියට යම්කිසි දෙයක් දුන්නොත් සමහර මිනිස්සු පල්ලිය වත්ත දීලා තියන්නේ අපේ ලොකු තාත්තා, අපේ සීයා, අපේ මීමුත්ත පල්ලිය වත්ත දීලා තියන්නේ. නමුත් තාමත් ඒ පල්ලිය වත්තේ උරුමය කතෝලික සභාවට දෙන්නේ නැහැ. එන්නා වූ පියතුමාට ප්‍රකාශ කරනවා මේක දීලා තියන්නේ අපේ අත්ත මුත්ත කිරිගිත්ත කනත්ත පෙත්තා. එතකොට පියතුමා වැඩ කරන්න ඕනේ මේ දැන් ඉන්නා වූ ඒ පෙත්තන්ගේ පෙත්තාගේ ජීවිතය අනුව. ඒ මිනිස්සයා තමයි පල්ලිය දේවල් ඔක්කොම පාලනය කරන්න හදන්නේ. ඒකට පියතුමාට කරන්න දෙයක් නැහැ සමහර වෙලාවට ආදර සහෝදරස්. ඕන තරම් එහෙම පල්ලි තියෙනවා. අපේ තාත්තා තමයි මේ මහ දොර දීලා තියෙන්නේ. ඒ නිසා අපිට ඕන විදියට තමයි වහන්න ඕනේ. අපිට ඕන විදියට තමයි මහ දොර අරින්න ඕනේ. පියතුමා වැඩක් නැහැ. උඹ පූජාව තියාගෙන හිටපන්. එච්චරයි වෙන වැඩක් නැහැ උඹට. කැමතිනම් පූජාව තියපන් නැත්තම් සමහර වෙලාවට ඒක තමයි කියන්නේ ආදර සහෝදර සහෝදරියනි. පූජාවත් පුළුවන් තරම් කෙටි කරපන්. අපි කියන විදිහට පූජාව තියවම් පැයෙන් පූජාව ඉවර කරපන්. අපිට වදින්න දේශනා කරන්නත් එපා. එතකොට බලාගෙන යනකොට අපි හසුරවන්නේ සුදෝ කතෝලික සභාවත් ජේසුවත් හසුරවන්න යන්නේ අපිට ඕන වෙන විදිහට මිසක මේ උන්වහන්සේව අනුගමනය කරන්නට නෙවෙයි යන්නේ. ඒ නිසා ආදර සහෝදර සහෝදරිනි මාත් එක්ක කිව්වා එක දවසක් ඇවිල්ලා මිනිස්සෙක් පාදමේ දිව්‍ය සප්‍රසාද මේ සප්‍රසාද කූඩුව තීලා තියෙන්නේ අපේ සීයා. මං කිව්වා දැන් මේක ඇතුලේ ඉන්නේ ඔයාගේ පුතාද? ඒ වගේ තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒකෙන් හින්දා සමහර වෙලාවට ඒකෙන් හින්දා මේ හැම අවුරුද්දෙම මේක පොලිෂ් කරන්නේ අපි. නම කියන්න ඕනේ පොලිෂ් කරපුවම සමහර වෙලාවට. පල්ලියට දෙයක් දුන්නාම නම කිව්වේ නැත්නම් එහෙම සමහර වෙලාවට මතක් කරනවා කතා කරලා මතක් කරනවා. ෆාදර් නම කියන්න ඕනේ කියලා. මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා එහෙම මිනිස්සු අර ඇඳුමක් නැති මිනිස්සෙයින්ට ඇඳුමක් දෙයිද? අර වගේ කන්න නැති මිනිස්සෙයින්ට කන්න දෙයිද?
ගයක් නැති මිනිස්සුන්ට ගෙවල් දොරවල් හදලා දී අර වගේ මහා ලොකු ශෝදානවා. නමුත් ඇතුලේ තියෙන්නේ පුස් වෙඩිල්ලක්. ඒක දන්නේ අපි තමයි. එතකොට ආදර සහෝදර සහෝදරිනි මේ වගේ තියාගෙන දේව වරප්‍රසාදේ ලබා ගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට ඒ මිනිස්සයා එක මිනිස්සෙකුට මං කිව්වා මේ පල්ලියේ දොර හදලා දීලා තියෙන්නේ ඔයාලගේ තාත්තා නම් දොර ගලවගෙන යන්න පුතේ පොඩි දොරක් ගහන්නම් මං පකිස් පෙට්ටි ලෑලි වලින් පොඩි දොරක් ගහගන්නම් හොරු පැන්නත් කරන්න දෙයක් නැහැ. ඔයා දොර ගලවගෙන යන්න ඔච්චර ඕක හැමදාම කියන්න උවමනාවක් නැහැ. ඔයාගේ නම මෙතන ගහන්නද කියන්නේ මට. ඒ නිසා ආදර සහෝදර සහෝදරිනි මේ වගේ මේ කෝලං ඕන තරම් දේවස්ථානවල පන්සල්වල ආණ්ඩුවේ දේවල් වලට විතරයි මේ වගේ ප්‍රශ්න නැත්තේ. ආණ්ඩුව මොනවද කියන්නේ ඒ වැඩේ අපූර්වට කරලා දෙනවා. දෙවියන්ට සල්ලි දෙන්නේ නැහැ සමහර වෙලාවට. අපි ලෝභ වෙන්නේ මොකද දෙවියන්ගෙන් මේ වරප්‍රසාදය ලැබෙනවා මිසක දෙවියන්ගෙන් දඩුවම් ලැබෙන්නේ නැහැ. බැරි වෙලාවත් ලයිට් බිල ගෙවලා තිබුණ නැත්තම් ටෙලිෆෝන් බිල ගෙවලා තිබුණ නැත්තම් වතුර බිල ගෙවලා තිබුණ නැත්තම් ටක් ගාලා ඇවිල්ලා ලයිට් කපනවා ටෙලිෆෝන් කපලා යනවා. ඩිස්කනෙක්ට් කරනවා ටෙලිෆෝන් එක. එතකොට වතුර කපලා යනවා. එතකොට ඒ නිසා ඒ බයට ආණ්ඩුවට ගෙවන්න ඕනේ දේවල් ඔක්කොම දෙනවා. මල් කාර්යය මල් දෙන්නේ නැතුව යනවා බිල ගෙවුවේ නැත්තම්. ඇඩ්වාන්ස් නෙමෙයි දැන් ගන්න ආදර සහෝදර සහෝදරිනි. සම්පූර්ණ මුදලම ගෙවන්න ඕනේ. මගුල් ගෙදරකට ෆොටෝ ගන්න මිනිස්සුන්ට සම්පූර්ණ මුදලම ගෙවන්න ඕනේ. ඇඩ්වාන්ස් ගන්නෙ නැහැ. පල්ලියට විතර සමහර වෙලාවට ඇඩ්වාන්ස් ගෙවන්නත් හදනවා. එහෙම නැත්නම් ගිහිල්ලා කියනවා මේ පල්ලිය මෙච්චර ගාණක් අය කරනවායි කියලා. මේ වගේ තමයි සාමාන්‍ය කතන්දරේ. එතකොට මේවා අපේ කටෙන් පිට වුණාම අම්මෝ පාද හරි සැරයි කියලාත් කියනවා නිකන් ඉන්නේ නැහැ. ඒ වගේ තමයි සාමාන්‍ය ක්‍රමය. එතකොට අපේ දේවල් අපිට ගැළපෙන ආකාරයට හදාගෙන දෙවියන්වත් අපිට ගැළපෙන ආකාරයට හදාගන්නටයි ගොඩාක් දෙනෙක් උත්සාහ කරන්නේ. අනේ එහෙම කරන්නේ නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. එහෙම කරන්නේ නැති පල්ලියට යම්කිසි දෙයක් දුන්නාම ඒ පල්ලියට සුදෝ කතෝලික සභාවට ඕන විදියට ඒක කටයුතු කරගන්න. සමහර අය පල්ලියට මල් පෝච්චියක් දුන්නොත් එහෙම මේ මල් පෝච්චිය තියන්න ඕනේ මම කියන තැනයි කියලා කියන අය ඉන්නවා. එතකොට තේරුමක් නැහැනේ දෙයියනේ. එතකොට ඒ වගේ නැති අය ඕන තරම් ඉන්නවා. ඒ මිනිස්සු ලොකු කැපිපෙනීමක් තියෙන්නේ නැහැ. උන්නද නැද්ද කියලා දන්නේ නැහැ. සල්ලි දුන්නද නැද්ද කියලා දන්නේ නැහැ. ඕන තරම් මිනිස්සුන්ට උදව් කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ නම් කියවෙන්නේ නැහැ. ලොකුවට මේ බෝඩ් ගහන්නේ නැහැ. ආණ්ඩුවේ මිනිස්සු වගේ පාරක් හදලා පාර කෙරවලේ ෆොටෝ එක දාලා ඇමතිලා මන්ත්‍රීලාගේ ඔක්කොගෙම ෆොටෝ දාලා ඉවරලා යන මිනිස්සුන්ට පේන්න ගහන්නේ නැහැ. නමුත් ඒ මිනිස්සුන්ගේ ඒ ෆොටෝ එකයි ඒ මිනිස්සුන්ගේ නමයි ඒ මිනිස්සු කරපු වැඩේ ස්වර්ග රාජ්‍යය තුල ලියවෙනවා. ඒක තමයි අද සුද්ධ සුවිශේෂයෙන් ජේසු කිව්වදේ. ඒ නිසා ඔන්න ඕක තේරුම් අරගෙන ජීවත් වන්නට අවශ්‍ය වරප්‍රසාදය අපි ඉල්ලා යාඥා කරමු. ඒක වෙනස් වෙන්නට ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මැරෙන්න වෙනවා. වේදනාවක් විඳින්න වෙනවා. පරිත්‍යාගයක් කරන්න වෙනවා. නමුත් දෙවියන් වහන්සේට ප්‍රසන්න ඒ පරිත්‍යාගයයි අනිත් අර කැපී පෙනීමට වඩා කියන එක තමයි අද සුදු වචනයෙන් අපට මතක් කර දෙන්නේ. ලෝකාග්‍රදවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ පූපය ඔබගේ මහත්දයාවෙන් අප ලබාගත්තේ ඉඳ පොළවේ සරුසාරෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුනෙහිඳ අප සඳහා ජීවනදායක පූපය වට පත්වනින්ද වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. ලෝකාග්‍රදවි ස්වාමිනී අප වහන්සේට පුදන මේ මිදි රස ඔබගේ මහත්දයාවෙන් අප ලබාගත්තේ ඉඳ මිදි වෙලේ ඵලදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුනෙහිඳ අප සඳහා ආත්මික පානය බවට පත්වනෙහිඳ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා. සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් ඉදිරියේ ප්‍රසන්න වන පිණිස අපි යාඥා කරමු. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයක් අත්වනු සඳහාද අපටත් තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවටත් ප්‍රයෝජනයක් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. අපි යාඥා කරමු. සදාතන දෙවි ස්වාමිනී අප පුදන මේ යාගය ඔබ වහන්සේට ප්‍රසන්න වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත අනුව අප පරිශුද්ධවත් වී නවතාවකින් යුතුව දිවිගෙවීමට අපට වරම් ලැබේවා. සදාතන විපාකයේ අත්පත් කරගනු සඳහා ඒ මගින් අපට මඟ සලසා දුන මැනව.
මිකිද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කියමු. එය යෝග්‍ය වූද යුතුයද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනි සීල බලති සදාතන දෙවි ස්වාමිනී සෑම කල්ලිද සෑම තන්හිද අප ඔබ වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණයේ ගැලවීම දායකය. අපගේ ප්‍රශංසාවෙන් ඔබ වහන්සේගේ මහිමයට වෙනසක් නොවන්නේය. අපට ප්‍රශංසා කිරීමට ඔබට ප්‍රශංසා කිරීමට අපට වරම් ලැබෙන්නේ ද ඔබ වහන්සේගෙන්මය. අපගේ තුති පිදීම ඔබ වහන්සේට ඊටාම අල්ප දෙයක් වුවත් අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට ඔබ වහන්සේගේ දීමනා ලැබෙන්නේය. උන්වහන්සේ මගින් ආසද පොළවද සුරදූත සමූහයාද ඔබ වහන්සේට නිතර ගායන තුති ගීයට අපි දුමෙසේක් වෙමු. ශුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමින් වහන්සේ සුවිශුද්ධය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමෙන් වඩිනු තුමානෝ භාග්‍යවන්තය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ සැබවින්ම ශුවිශුද්ධය. සියලු ශුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එයින් ඔබගේ ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කරන මෙන් අවනතවායද සිටිමු. අප එසේ අදුනේ මේ පඳුරු අප උදෙසා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපේ රැගෙන තුති පුදා ඒ කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ සේම කුසලානන්ද රැගෙන නැවත තුති පුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මෙය අභිනව උද අනන්ත උද ගිවිසුමේ මාගේ රුධිර කුසලානයි. පව්කමාව සඳහා ඔබ උදෙසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද මෙය වගුරුවනු ලබන්නේ. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අපි විශ්වාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටිමු. ස්වාමිනී ඔබ වහන්සේ උකුත් වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ උත්ථාන වූසේක. ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩිනසේක. එහින් පියාණනී උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කර සිටිමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සෑම දෙනම සුදහත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතවායද සිටිමු. ස්වාමිනී මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව සිහිපත් කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප සුද්ධෝත්තම පියාණන්ද මැල්කම් රංජිත් නැමැති අප රදගුරුතුමන්ද සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්සුව මැනව. අප අතරින් නැසී ගියා වූ සියලු දෙනාව සිහිපත් කරගෙන ඔවුන් වෙනුවෙන් සුළු මොහොතක් නිශ්ශබ්දව අපි යාඥා කරමු. ස්වාමිනී උත්ථානයේ බලාපොරොත්තු වෙතු මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය තබමින් නැසුණු අනිකුත් සියල්ලන්ද සිහි කර වහන්සේගේ ශ්‍රී වත මණ්ඩලයේ ආලෝකයේ වෙතට ඔවුන් කැඳවාගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදෝ ජුසේතුමන්ද සුදෝ ජුසේ වාස්මුනිතුමන්ද අනිකුත් සියලු ශුද්ධවන්තයන් හා සමග අප දෙක් වී සදාතන ජීවිතය සඳහා නැවත නැගිටින්නට අප සැම සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග වහන්සේට ප්‍රශංසා කරන්නටද වහන්සේගේ මහිමය වර්ණනා කරන්නටද වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අප සැමට වරම් දුන මැනව.
උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලතී දෙවි පියාණනී ශුද්ධාත්මයන් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ආමේන්. ගැලවීම දායකන පනතින් ප්‍රගුණ වී දේව උපදේශයෙන් පුහුණු වී අපි මෙසේ ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී ඔබ වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙස වේවා. අපගේ දිනදා භෝජනය අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාපවස්සාමට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදහටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමේ මාගේ සාමය ඔබට දෙමේ සුවකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයද සමගියද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාදානය ඔබ සමග නිතර පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකා සමගම සාමය බෙදා ගනිමු. ඔබ සැමට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජ බාලකයානෝ මෙන්න ලොවේ පව් හරින තැනන් වහන්සේ උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අපි සැමදෙන භාග්‍යවන්තය වන්නෙමු. ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොෙමි. එහෙත් වචනයක් පමණ වදාළ මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය. ස්වාමී දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම වරප්‍රසාද ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව මම අදහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බෝසේ වික්ෂෝප වෙමි. මේ ආදරය නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වේ. බෝසේ ආශා වෙමි. ස්වාමී දරුවනි මාගේ හෘදයට වඩිනවා සොඳේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. අප
අපගේ ප්‍රේමවන්ත දෙවි ස්වාමිනී ස්වර්ගීය අමූර්තයකින් අප සැම තෘප්තිමත් කර වූ ඔබ වහන්සේට අපගේ ස්තුතිය හිමි කරමු. අපට සදාතන ජීවිතය දානය කරන්නා වූ මේ භෝජනය සඳහා ආශාවීමේ සාගින්නක් අප තුළ නිතර දල්වාලුව මැනව. මේකෙදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අප සැමට ලැබේවා. ආමේන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලඇති දෙවි මහෝත්තමයානෝ පියානෝ පුත්‍රයානෝ ශුද්ධාත්මයානෝ අප සැමදෙනා ආශිර්වාද කර ආරක්ෂා කර සුවපත් කරන සේක්වා. ආමේන්. යන්න ස්වාමින් වහන්සේ තුල සාමයෙන් සහ ප්‍රීතියෙන් යන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගේ පගලවා දේවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගෙත් පුත්‍රයාගෙත් ස්පිරිතු සාන්තුගෙත් නාමෙන් ආමෙන්. යේසු පිහිටයි. ජේසු පිටයි ෆාදර්.